ප්‍රසාදරෙන් පිළිගන්නවා ටෙක් සන්ඩේට ලෝකෙ පුරාම සිද්ධ වෙන තාක්ෂණික වශයෙන් වැදගත් වෙන තොරතුරු සාරාංශගත කරලා කතා කරන ඉදිරිපත් කරන අපේ වැඩසටහන තමයි ටෙක් සන්ඩේ කියලා කියන්නේ. ඉතින් මේ ටෙක් සන්ඩේ එකේදී අපි කතා කරන තොරතුරු අතරට ඇතුළත් වෙනවා සඳ මතු පිට සොෆ්ට් ලෑන්ඩින් එකක් සිද්ධ කරන්න යන පස්වෙනි රට වෙන්න වෙරදරන ජපානයේ අලුත්ම මූන් ස්නයිපර් මිෂන් එක ගැන තොරතුරු. ඒ වගේම 2023 සැප්තැම්බර් 12 වෙනිදා පවත්වන්න තියෙන iPhone 15 ඉවෙන්ට් එකේ තොරතුරු වගේම තමන්ගේ Kirin 9000S චිප් එකත් එක්ක US ඇතුළු බටහිර කැළඹීමට පත් කරලා තියෙන Huawei සමාගම SMIC ගැන තොරතුරු වගේම තවත් ලෝවටා තොරතුරු රසක්ම. ඔයාගේ අලුත්ම PC එකට Windows 10 OEM කී එකක් ගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ PC එකට Office 2021 Pro අලුත්ම සංස්කරණය ලබා ගන්න අවශ්‍යයි නම් cdkeyoffer.com වෙබ්සයිට් එක හරහා ඔයාට ඒක ලබා ගන්න පුළුවන්. මෙතනදී පල්ලෙහා තියෙන links පාවිච්චි කරලා ඔයාට CK2.0 කියන කෝඩ් එක පාවිච්චි කිරීම හරහා 30% දක්වා ඩිස්කවුන්ට් එකක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ සයිට් එකෙන් පර්චේස් කරන්න ඔයාලට පුළුවන් ඔයාගේ Facebook එහෙමත් නැත්නම් Google ප්‍රොෆයිල් එක පාවිච්චි කරලා බොහොම පහසුවෙන් ලොග් වෙන්න. ඉතින් ටෙක් සන්ඩේ එක පටන් ගන්න කලින් ඔන්න කියන්න අවශ්‍යයි සැප්තැම්බර් 9 වෙනිදා PC එකේ Dell ගේ හાર્ඩ්වෙයාර් කෝස් එක පටන් ගත්තා. හાર્ඩ්වෙයාර් වලට ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ඒ වගේම අප් ටු ඩේට් නොලෙජ් එකක් ඔයා වැඩ කරන්න යනවා නම් ඔයාගේම බිස්නස් එකක් පටන් ගන්න යනවා නම් මේ හැම දෙයකටම දැනට ෆීල්ඩ් එකේ තියෙන අලුත්ම තොරතුරුත් එක තමයි මේ කෝස් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේක අප්ඩේට් කරමින් යන්නේ. ඉතින් මේ කෝස් එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. ක්ලාස් එක තියෙන්නේ නොගේගොඩ. ඔයාට දැන් ස්ක්‍රීන් එකේ තියෙන PC ගේ Dell ගේ හොට්ලයින් එකට හાર્ඩ්වෙයාර් කෝස් ඩීටේල්ස් කියලා නැත්නම් හાર્ඩ්වෙයාර් කෝස් කියලා WhatsApp එකක් එවන්න අවශ්‍ය කරන තොරතුරු හැම එකක්ම එවන්න පුළුවන්. මෙතනදී කියන්න අවශ්‍යයි සාමාන්‍යයෙන් ඔයාගේ PC එක ගලවලා සර්විස් කරගන්න, PC එකක් assemble කරගන්න, liquid cool එකක් මේ හැම දෙයකම practical knowledge එක ඕගොල්ලන්ට එනවා. laptop ගැනත් මේ course එකේදී අපි කතා කරනවා මොන විදිහටද upgrade එකක් විශේෂයෙන්ම RAM එකක් SSD එකක් upgrade කරගන්නවා නම් මොන විදිහේ approach එකක්ද ගන්න අවශ්‍ය කියලා. ඉතින් මේ practical දැනුමත් එක්කම අනිවාර්යයෙන්ම up to date ඒ වගේම සාමාන්‍යයෙන් ඔයාට field එකට ගිහිල්ලා ඉගෙන ගන්න අවශ්‍ය වෙන අලුත්ම තොරතුරු හැම එකක්ම මෙතනදී කතා කරනවා, පැහැදිලි කරනවා. මේ දේවල් එක්ක ඔන්න මේ මාසේ 24 වෙනිදා ගාල්ලේ Celex computer shop එකත් එක්ක PC ගේ Dell ගේ එකතු වෙලා ලොකුම ගේමින් ඉවෙන්ට් එකක් ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මේ ගේමින් ඉවෙන්ට් එකේදී රුපියල් ලක්ෂයක් දිනා ගන්න මල්ටිප්ලේයර් ගේම් එකකට ඔන්න රෙජිස්ටර් වෙන්න පුළුවන්. ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. 4 දෙනෙක්ව හොයාගන්න. ඔයගොල්ලෝ Call of Duty එහෙමත් නැත්නම් වෙනත් ගේම් එකක් ප්ලේ කරලා තියෙන්න අවශ්‍ය නැහැ. අපි වෙනම මැප් එකක් මෙතනදී හදනවා. සාමාන්‍ය ඕනම ෂූටින් ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් කෙනෙකුට ඇවිල්ලා ප්ලේ කරන්න පුළුවන් විදිහට. ඉතින් ක්ලෑන් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සාමාන්‍ය යාළුවෝ 4 දෙනෙක් වෙන්න පුළුවන්. ෂූටින් ගේම් එකක් ප්ලේ කරලා තියෙනවා නම් මවුස් එක කීබෝඩ් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මේ ගේම් එකට ඇවිල්ලා සහභාගී වෙලා රුපියල් ලක්ෂයක් දක්වා දිනා ගන්න පුළුවන් 24 වෙනි ඉරිදා. ඉතින් කැමති කට්ටිය ගාල්ලා අවට ගාල්ලට එන්න පුළුවන් එක දවසකට ඔන්න රෙජිස්ටර් වෙන්න කියලා කියනවා. අපි බලමු එදාට සම්පූර්ණයෙන්ම ලයිව් එකක් PC ගේ Dell ගේ ගේමින් එක හරහා අරගෙන එනවා. කවුද මේකට එකතු වෙලා ජයග්‍රහණය කරන්න කියලා. Google Chrome වලට අලුත් අප්ඩේට් එකක් එන්න නියමිතයි. ඉතින් Material U design එකත් එක්ක සම්පූර්ණයෙන්ම rounded corners web browser එකේ වගේම අප්ඩේට් වෙච්ච more focused icons වගේම බොහොම flat color theme එකක් ඉදිරියේදී ඔයගලන්ට අප්ඩේට් එකක් විදිහට ලැබෙන්න නියමිතව තියෙනවා. ඉතින් Google සමාගම තමන්ගේ Chrome එකට මේ වෙනකොට අලුත් අප්ඩේට්ස් කීපයක්ම දීලා තියෙනවා. සමහර විට ඔයාලට නෝට් වෙන්න ඇති මේ වෙනකොට එක content තියෙන tabs වලට icon එකක් පවා ඒගොල්ලෝ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එකම Chrome කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හැමදෙනාම පාවිච්චි කරන දෙයක් වුණාට මේ වෙනකොට හිමින් සැරේ Microsoft Edge එක ඉදිරියට එමින් ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම new Edge එක මේකත් Chromium මතම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම Opera වගේ වෙබ් බ්‍රවුසර්ස් තියෙනවා. මේවා try කරලා බලන්න ඕගොල්ලන්ට ආරාධනා කරනවා මොබයිල් එකේ වගේම PC එකේ laptop එකෙත්. මොකද එක දෙයකට ලොක් වෙලා ඉන්නවට වඩා විශේෂයෙන්ම new Edge තුල Microsoft Edge web browser එක තුල ගොඩක් ලොකු control එකක් තියෙනවා privacy මේ හැම දෙයකටම. ඉතින් අනිවාර්යයෙන් මේ option හැම එකක්ම එකකටම වෙලා ඉන්නේ නැතුව මේ අනිකුත් options උත් අනිවාර්යයෙන්ම අත්හදා බලන්න කියලා මතක් කරනවා, ආරාධනා කරනවා. Huawei Kirin 9000S
චිප් එකෙන් සාමාන්‍යයෙන් මේ වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් අරන් තියෙනවා. ගොඩක් දේවල් දිහා බලන විදිහ කොහොම වෙතත් මෙතනදී මම කලින් කියපු විදිහට SMIC එකට චීනයට මේ විදිහට චිප්ස් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් එතනදී වෙනත් රටවල් වෙනත් මැනුෆැක්චරර්ස්ලා තමන්ගේ SOCs මෙතනින් නිෂ්පාදනය කරගන්න එක ඇරුණම තවත් ලොකු වෙනසක් මේ නිසා සිද්ධ වෙමින් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට 2019 වෙද්දී US බෑන් එකට කලින් Huawei සමාගම මුළු ලෝකයේම ග්ලෝබල් ස්මාර්ට්ෆෝන් සේල්ස් වලින් 16% අත්පත් කරගෙන හිටියා. ඒ වගේම උන් ඒ වෙනකොට 2019 දී ඩිවයිසස් ස්මාර්ට්ෆෝන් බිලියන 200ක් ෂිප් කරලා තිබ්බා. ඉතින් 16% කියලා කියන්නේ ග්ලෝබල් මාකට් එකෙන් සෑහෙන ලොකු ප්‍රමාණයක්. කොහොම වෙතත් මේ බෑන් එකත් එක්ක Android ස්පේස් එකේ Samsung සහ අනෙකුත් හැම දෙනත් එක්කම 16% හෝල්ඩ් කරනවා කියලා කියන්නේ සෑහෙන ලොකු දෙයක්. ඉතින් කොහොම වෙතත් මේ බෑන් එකත් එක්ක Huawei සමාගම තවදුරටත් cutting edge තමන්ගේම Kirin chips එක්ක ෆෝන්ස් නිෂ්පාදනය කරන තත්වයෙන් එළියට ආවා. මේ දේවල් එක්ක වෙනත් සමාගම් වල 4G chips පාවිච්චි කරලා ඊට පස්සේ Huawei සමාගමේ global market share එක 1.6ට අඩු වෙනවා. ඒගොල්ලෝ devices බිලියන 200ක ඉඳලා devices බිලියන 20ක් අවුරුද්දට ship කරන තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම සිද්ධ වෙච්ච දේ තමයි චීනේ Huawei brand එක පහතට යද්දි චීනේම අනෙකුත් brands තමයි මේ අඩුපාඩුව පුරවන්න තමන්ගේ sales වැඩි කරගන්නේ. ඉතින් මෙතනදී මේ අනෙකුත් brands විශේෂයෙන්ම Qualcomm MediaTek කියන chips SoCs පාවිච්චි කරද්දී දැන් ඔන්න Kirin SoC එක නිර්මාණය කරලා තියෙනවා චීනය තුල. ඉතින් මේ තාක්ෂණය එහෙම පාවිච්චි කරලා Huawei සමාගම common SoC එකක් out කරොත් චීනයේ ඉන්න phone manufacturersලා හැම දෙනෙකුටම මේ SoC එකට යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක මම මීට කලින් කියපු අර MediaTek ඒ වගේම Qualcomm වගේ ආයතන වලට දැඩි පහරක් වෙන්න පුළුවන් කියන එක අනිවාර්යයෙන්ම පොඩ්ඩක් වෙනස්ව හිතලා බැලුවොත් Huawei සමාගමට දැන් තියෙන්නේ 2019 දී ඔවුන්ගේම chip එක විතරයි නිර්මාණය කරගත්තේ. හැබැයි දැන් common chip එකක් නිර්මාණය කරලා SoC එකක් ගොඩක් power efficient මේක මාකට් එකට අවුට් කරොත් මේක සෑහෙන ලොකු හිට් එකක් සහ මේක මේ වෙනකොටත් මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා Harmony OS 4 එකත් එක්ක Huawei developer conference එකේදී චීනයේ ඉන්න manufacturersලා 40ක් එක්ක මේගොල්ලෝ agreement එකකට ආවා. ඉතින් මේ කට්ටියට මේ chip එක සාමාන්‍ය විදිහට ලබා දුන්නොත් Huawei සමාගම ඔවුන්ගේ තාක්ෂණ එළියට එතනදී චීනයේ නිෂ්පාදනය වෙන devices වලට මේ වගේ chip එකක් ඇතුල් වෙීමේ හැකියාව සෑහෙන වැඩි. තමන්ගේම රටේ දේවල් විශේෂයෙන්ම support කරන්න චීනය තුල ලොකු දැඩි පිළිවෙත් යනවා. ඉතින් මේ ගැනත් ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දානවා නම් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. මේ දේවල් එක්ක ඔන්න චීනය තුල චීනයේ විශේෂම රාජ්‍ය සේවකයන්ට government sector එකේ ඉන්න සේවකයන්ට iPhone පාවිච්චි කිරීම බෑන් කරලා තියෙනවා. ඉතින් මේ බෑන් එකත් එක්කම මේක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම බටහිර විරෝධී රටවල් වල මීට කලින් යුක්‍රේනය සහ රුසියාවේ යුද්ධය අතරතුර මීට මාසයකට විතර කලින් විශේෂයෙන්ම රුසියානු ඉන්ටෙලිජන්ස් සහ මිලිටරි එකේ ඉන්න ඔෆිසර්ස්ලාට රාජ්‍ය සේවකයන්ට විශේෂයෙන්ම ඉහළ තලයේ iPhone පාවිච්චි කිරීමට සීමාවන් බැඳුණා. මොකද මේ හරහා US එකට විශේෂයෙන්ම Apple සමාගම හරහා තොරතුරු ලබා ගැනීමේ යම් ප්‍රවණතාවයක් වුන් ඉන්න තැන් ට්‍රැක් කර ගැනීමේ හැකියාවක් මේ ෆෝන්ස් හරහා බෑක්ඩෝස් වලින් කරන්න පුළුවන් කියලා මේකේ අලුත්ම ඩෙවලොප්මන්ට් එක තමයි ඔන්න චීනය තමන්ගේ රාජ්‍ය සේවකයන්ට මේ iPhones පාවිච්චි කිරීම බෑන් කරලා තියෙනවා. මේ දේවල් එක සමහර විට මේකත් highlight එකක් වෙන්න පුළුවන් Apple වලට මාකට් එක නැති වෙන්න. ඉතින් මේ announcement එකත් එක්කම ඒ වගේම Huawei එකේ සිද්ධ වෙන වෙනස්කම් මේ හැම දෙයක් එක්කම Apple shares වල අගය මේ China ban එකේ news එකත් එක්ක ඔන්න 3%කින් අඩු වෙලා තියෙනවා. මේ 3% කියලා කියන්නේ Apple වගේ දැවැන්ත සමාගමකට ඇමරිකානු ඩොලර් බිලියන 200ක වෙනසක් ඔවුන්ගේ shares වල. ඉතින් මේ අඩුවීමත් එක්කම තමන්ගේ වටිනාකමේ Apple සමාගමට මේක බොහොම පුංචි ප්‍රමාණයක්. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් චීනය කියලා ගත්තොත් හැබැයි චීනය තමයි Apple සමාගමේ තුන්වෙනි විශාලතම වෙළඳ පොළ වෙන්නේ. චීනය තුල සිද්ධ වෙන සේල්ස් එක්ක ඔවුන්ගේ සම්පූර්ණ සේල්ස් වලින් 18%ක් චීනය ફોකස් කරලා තමයි සිද්ධ වෙන්නේ Apple සමාගමේ. ඉතින් Apple device එකකට විශේෂයෙන්ම යන්නේ ඒකේ ස්මූත් ගතිය ඒ වගේම කැමරා ක්වොලිටි මේ හැම දෙයකටම. හැබැයි ඔන්න Huawei සමාගම තමන්ගේ device එක මේක වෙනස් කරමින් ඉන්නවා. ඉතින් මේ දේවල් එක්ක සමහර විට චීනය තුල තියෙන මේ ඩෙවලොප්මන්ට් එකත් එක්ක Apple සමාගමට චීනය තුල තියෙන මේ 18% නැති වෙන්න පුළුවන්
විශේෂයෙන්ම මම හිතන්නේ මේ නිවුස් හැම එකක්ම පෙළගස්ස ගත්තේ එක දිගට ඒ නිසා. ඉතින් මේ හරහා සමහර විට Apple device එකක තියෙන ඒ smooth එක ඒ වගේම ඒ තියෙන options camera quality එකේ හැම දෙයක්ම Huawei device එකකින් ලැබෙන්න පටන් ගත්තොත් එතනදී usersලා චීනය තුන්වෙනි විශාලතම වෙළඳපොළ Apple සමාගමට බොහෝ දුරට නැති වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී චීනය තුල කියන්න අවශ්‍ය දේ තමයි ඔයා Apple ගත්තත් Android ගත්තත් Google mobile services වලට ලැබෙන්නේ නැහැ. මම නැත්නම් Google block කරලා තියෙන චීනය තුල ඔවුන්ට ඒවට වෙනම alternatives තියෙනවා ඒ රට තුල. ඉතින් ඒ නිසා මේ conversion එක සමහර විට සිද්ධ වෙන්නත් පුළුවන් කියන එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. graphic cards ගැන කතා කරද්දී එදා මෙදා තුන Nvidia සමාගම ඉහළින්ම හිටපු නමක් වගේම Nvidia සමාගමේ නම නැවත නැවත ඉහළට හෝ පහළට යම් කිසි දෙයකට bad press එකක් කරහා ඉදිරියට අරගෙන ආපු incident එකක් තමයි එයාලගේ අලුත් 12 pin power connect එක සහ RTX 4090 කියලා කියන්නේ. RTX 4090 කාඩ් එකත් එක්ක සෑහෙන වශයෙන් කතා බහට ලක් වුණා මේ වෙනකොට තියෙන පවර්ෆුල්ම කාඩ් එක මේක කියලා. හැබැයි ඒ වගේම මේ කාඩ් එකට Nvidia සමාගම හඳුන්වලා දීපු විශේෂම 12 pin අලුත් power connect එක නිසා මේ connect එක උණු වෙන්න spark වෙන්න පටන් ගත්තා. ඉතින් මේ දේවල් එක්ක ඉදිරියට යමින් ඊට පස්සේ නොයෙකුත් cable manufacturers ලා power supply manufacturers ලා මේකට 12 pin mods හදන්න පටන් ගත්තා. බොහෝ විට මෙතනදී ඇඟිල්ල දිගු වෙච්ච දෙයක් තමයි මේ 12 pin connector එක ඒ වයස් ටික එළියට එද්දී කේසින් එකේ සයිඩ් පැනල් එකට අහු වුණාට පස්සේ ලූස් වෙන්න පුළුවන් කාලයත් එක්ක කියලා. ඉතින් මෙන්න මේ ලූප් හෝල් එක එහෙම නැත්නම් මෙන්න මේ දුර්වලතාවය නැති කරන්න කේබල් මොඩ් එක හරහා 90 ඩිග්‍රී අංශක 90ක බෙන්ඩ් එකක් තියෙන මේ කනෙක්ට් එකක් නිර්මාණය කරා. ඉතින් මේ විදිහේ කනෙක්ට් එකක් පාවිච්චි කරපු MSI RTX 4090 කාඩ් එකක මේ කනෙක්ට් එක ගාවින් උණු වෙන්න පටන් ගන්නවත් එක්කම අදාළ යූසර් කාඩ් එකේ අයිතිකරු මේක MSI සමාගමට දැනුම් දීලා තියෙනවා මේ කේබල් මොඩ් කනෙක්ට් එක පාවිච්චි කරා මෙතනදී මේක උණු වෙන්න පටන් අරන් තියෙනවා මේක වොරන්ටි කොහොමද යන්නේ කියලා. ඉතින් MSI සමාගම මෙතනදී රිප්ලයි කරලා තියෙනවා third party කේබල් මොඩ් වගේ කනෙක්ට් එකක් power connect එකක් පාවිච්චි කරපු නිසා මේකේ issues තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා වොරන්ටි එක ලබා දෙන්න බැහැ කියලා. ඉතින් මේක සමහර විට කෙනෙකුට හිතන්න පුළුවන් MSI සමාගම වොරන්ටි එක රිජෙක්ට් කරනවා කියලා. හැබැයි තවත් පැත්තකින් බැලුවොත් තමන්ගේ ඩිවයිස් එකට තමන් දීලා තියෙන 12 pin connect එක නෙවෙයි වෙන එකක් පාවිච්චි කරලා මේ දේ සිද්ධ වුණොත් සමහර විට වොරන්ටි වලදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් කොහොම වෙතත් කේබල් මොඩ් සමාගම මෙතනදී ඔවුන්ගේ ප්‍රොඩක්ට් එකක් නිසා මේ දෙයක් සිද්ධ වෙලා කියලා මේ කාඩ් එක සම්පූර්ණයෙන්ම ඔවුන් කරාරලා නැහැ. රීෆන්ඩ් කරන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් කොහොම වෙතත් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ වගේ 12 pin එක ඔයගොල්ලෝ කස්ටම් කේබල් හරහා පවර් අප් කරන්න යනවා නම් ඔෆිෂියලි ඒ කාඩ් එකේ පැක් එකේ එන්න කේබල් 12 pin එක ඇඩැප්ටර් එක නැතුව මේ ගැන සැලකිලිමත් වෙන්න සමහර විට වොරන්ටි එක void වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අදාළ මැනුෆැක්චරර් විසින් ලබා දෙන දේවල් විතරක් කම්පියුටර්ස් වලදී පාවිච්චි කරනවා නම් වොරන්ටි වලදී මේක ගැටලුවක් වෙන්නේ නැති වෙයි කියන පොයින්ට් එකත් ඔන්න මතක් කරනවා. Microsoft සමාගම මේ වෙනකොට නිවැරදි තැන්වල ඉන්වෙස්ට් කරමින් යනවා කියලා බොහෝ විට ගෙස් කරන්න පුළුවන්. ඉතින් මේක සමහර විට අර ChatGPT AI පාවිච්චි කරලා ප්‍රෙඩික්ට් කරනවද කියලා හිතා ගන්න බෑ. කොහොම වෙතත් ඔන්න AI ගැන කතා කරද්දී විශේෂයෙන්ම ලොකු processing power එකක් මේවට අවශ්‍ය වෙනවා. Microsoft සමාගම ChatGPT වලට 2019 දී ආයෝජනය කරා වගේම ඔන්න D-Matrix කියන ස්ටාර්ට්අප් එකකටත් විශාල මුදලක් ආයෝජනය කරලා තියෙනවා. මේගොල්ලෝ Nvidia A100 වගේම මේ processing වලට විශේෂයෙන්ම GPUs එහෙම නැත්නම් solution හදන සමාගමක් ඔවුන්ගේ අලුත්ම solution එක Nvidia A100 වලට වඩා සෑහෙන speed සමහර calculation වලදී කියලා මේ වෙනකොට අන්තර්ජාලය තුල වාර්තා කරනවා. ඉතින් ඉදිරියේදී game එක වෙන්නේ විශේෂයෙන්ම මේ AI සහ මේ AI වගේ විශාල task process කරන්න පුළුවන් performance තියෙන solutions. ඉතින් මෙතනදී Microsoft සමාගම මේ වගේ තැනක ඉන්වෙස්ට් කරලා තියෙනවා කියලා කියන්නේ සෑහෙන දුරක් දැකලා තියෙනවා. ඉතින් ChatGPT ගැන ඒ දවස්වල 2019 දී කතා නොවුනට මේ වෙනකොට මේවට බෑක් කරපු සමාගම් සෑහෙන ලොකු විෂන් එකක් සෑහෙන ලොකු රිසර්ච් එකක් එක්ක ඉන්නවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. ඉතින් අපි බලමු ඉස්සරහට සමහර විට මේ D-Matrix ඒ වගේම Huawei සමාගම ඔවුන්ගේම මේ විදිහේ solution එකක් GPU එකක් parallel processing සඳහා නිර්මාණය කරමින් යනවා කියලා ලීක් වෙලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම මාකට් එක Nvidia වලින් අයින් වෙන්න සමහර විට Nvidia තවත් දුරටත් මේජර් ප්ලේයර් කෙනෙක් නොවෙන්නත් හැකියාව ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ජපානය
හඳ මත soft landing එකක් සිද්ධ කරන පස්වෙනි රට බවට පත් වෙන්න try කරමින් ඉන්නවා. ඉතින් ඔවුන් පසුගියදා තමන්ගේ moon sniper කියන launch එක land එක moon එක මත හඳ මත land කරන්න යන moon sniper කියන mission එක launch කරා ජපානයේම නිෂ්පාදිත රොකට්ටුවක් මගින්. ඉතින් මීට කලින් මම කිව්වේ විශේෂයෙන්ම ඉන්දියාව හතරවෙනි රට බවට පත් වුණා කියලා. මේ වගේ දැවැන්ත super powers ඉන්න ලෝකයක තමයි අපේ අසල්වැසි ඉන්දියාව විශේෂයෙන්ම මේ විදිහට හතරවෙනි රට බවට පත් වුණේ සඳ මත soft landing එකක් කරලා. කොහොම වෙතත් ජපානය මේක දිගටම try කරමින් ඉඳලා තියෙනවා. ගිය අවුරුද්දේ ඔවුන්ගේ එක launch එකක් මේ විදිහට සඳ මතට land කරන්න ගිය fail වෙලා තියෙනවා. කොහොම වෙතත් මේ අවුරුද්දේ ඔවුන් කරන මේ launch එක මෙතනදී 2023 සැප්තැම්බර් මාසයේ මේ moon sniper එක launch කරලා ඔවුන් මේක land කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 පෙබරවාරි මාසේ. ඉතින් මේක බොහොම fuel efficient landing process එකක් වගේම මෙතනදී ජපානය කියලා තියෙනවා ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නිවැරදි මීටර් 100ක් දක්වා ඔවුන් හිතන තැනටම මේක ලෑන්ඩ් කරන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ වෙනකොට ලැබෙන හොඳම තැනට ලෑන්ඩ් කිරීම තමයි මේ විදිහේ මිෂන් එකකදී සිද්ධ වෙනවා කියලා අන්තර්ජාලයෙන් වාර්තා වෙන්නේ. ඉතින් ජපානය මේ අලුත් ස්ටෙප් එකත් එක්ක ඔවුන් අලුත් තාක්ෂණය ඩිවලොප් කරලා තියෙනවා කියලා කියනවා මේ විදිහට අවශ්‍ය කරන මීටර් 100ක කොටසකට ලෑන්ඩ් කරන්න. ඉතින් අපි බලමු මේ ඩිවලොප්මන්ට් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම සුබපතනවා ජපානයේ හතරවෙනි රට බවට ගිය අවුරුද්දේ ලෑන්ඩ් කරා නම් මේ මිෂන් එක මේ අවුරුද්දේ අප්‍රේල් වගේ වෙද්දී ලෑන්ඩ් කරා නම් හතරවෙනි රට වෙනවා. ඉතින් පස්වෙනි රට බවට පත් වෙන්න කියලා ජපානයට සුබ පතනවා. Apple සමාගමේ iPhone 15 launch එක ඔන්න සැප්තැම්බර් 12 වෙනිදා සිද්ධ කරන්න හැම දෙයක්ම මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ ගැන ගිය සතියේ ටෙක්සන් එකේදී අරගෙන එන්න තිබ්බා. හැබැයි එතකොට තියෙන කාලය වැඩි. ඉතින් ගොඩක් දෙනකොට ඔන්න අමතක වෙන්න පුළුවන්. ඉතින් අමතක කරන්න අවශ්‍ය නැහැ. iPhone 15 එක කොහොමද කියන එක අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මෙතනදී මේ වෙනකොටත් ලීක්ස් කීපයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි iPhone එකේ විශේෂම silent button එක තවදුරටත් slide කරන mechanical button එකකින් එහාට ගිහිල්ලා normal press කරන බටන් එකක් බවට පත් වෙයි කියලා. ඒ වගේම තමයි තවත් ගොඩක් වෙනස්කම් විශේෂයෙන්ම අර island කියන එක මෙතනදී නැති වෙයි. ඒ වගේම කවුරුත් බලාගෙන ඉන්න lightning port එකට එහා ගිහිල්ලා USB type C එකක් මේකට එයි කියලා. ඉතින් iPhone 15 එක මොනතරම් දුරට වෙනස් වෙයිද කියන ප්‍රශ්නේ මෙතනදී තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලගේ feedback එක දාන්න. අවුරුද්දෙන් අවුරුද්ද iPhone එකක් රිලීස් කරාට හැම අවුරුද්දෙම මේ iPhones වල තවදුරටත් wow fact එකක් තිබ්බද කියන ප්‍රශ්නේ තියෙනවා. tech enthusiast කෙනෙක් විදිහට ගිය අවුරුද්දට වඩා 2%ක් performance 20%ක් වැඩි මේ විදිහට දේවල් කියනවා ඇරෙන්න වෙන දෙයක් Apple සමාගමේ devices වල තිබෙන හැම කෙනෙක් සතුටු වෙන විශේෂම Apple fans ලා ඉන්නවා. ඉතින් කිසිම තරහක් නැහැ. Apple කියන්නේ හොඳ device එකක්. නමුත් ලොකු වෙනසක් Apple තුල සිද්ධ වෙලා නැහැ. විශේෂයෙන්ම අපි ගත්තොත් version 3ක් 4ක් ආපස්සට ගියාම නමුත් Apple සමාගම අලුත් දේවල් එකතු කරමින් හිමින් සැරේ මේක ඉදිරියට යනවා කියලා කියන්න පුළුවන්. ඉතින් Apple iPhone 15 event එක අනිවාර්යයෙන්ම බලන්න. ලොකු වෙනසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සතුටුයි. හැබැයි මේක නැවතත් පහුගිය වසරක ඉඳලා පුංචි incremental updates නම් තියෙන්නේ මේ වගේ අලුත් device එකක. ඒ device එකකට update විය යුතුද කියන ප්‍රශ්නේ තියෙනවා. කොහොම වෙතත් ඔන්න iPhone 15 එක ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් තමයි විශේෂයෙන්ම USB type C වලට මේක මාරු වෙයි කියලා European Union එකේ pressure එකත් එක්ක 2024 ඔවුන්ට නැත්තම් iPhone විකුණන්න වෙන්නේ නැහැ Europe countries වල. සමහර විට Europe countries වලට විතරක් version එකක් දායිද නැත්නම් Apple සමාගම සම්පූර්ණයෙන්ම wired charging අයින් කරලා wireless වලට යයිද මේවා එක එක කතා තියෙන. අපි බලමු මොකද්ද මේ වෙනස්කම කියලා iPhone 15 launch එකත් එක්ක. මේ හැම දෙයක් එකම ඔන්න Nvidia සමාගමේ RTX 5000 series එක ලබන අවුරුද්දේ එන්න නියමිතව තියෙනවා. සාමාන්‍යයෙන් Nvidia සමාගම අවුරුදු දෙකකට සැරයක් ඔවුන්ගේ GPU අලුත් line up එකක් දානවා. ඉතින් RTX 30 series එක ආවා, RTX 40 series එක ආවා, RTX 40 එහෙම නැත්නම් 4000 series එක හිතපු තරම් head turner එකක් උනේ නැහැ. වැරදි පැත්තෙන් තමයි විශේෂයෙන්ම head turn උනේ. මොකද 4060 Ti වගේ products ගත්තොත් මේවා කලින් අවුරුද්දේ products එක ලොකු leaps උනේ නැහැ. ඒ වගේම මිල විශේෂයෙන් Nvidia සමාගම පස්සේ cut down කරා. ඒ වගේම 12GB 16GB version ඒගොල්ලෝ වෙනස් විදිහට launch කරන්න ගියා. 4090 melt gate එක මේ හැම දෙයක් එක්කම Nvidia සමාගමට RTX 4000 series එකත් එක්ක වෙන අවුරුදු වල තිබ්බා වගේ ලොකු ගේන් එකක් ගන්න බැරි වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් කොහොම වෙතත් මේ හැම දෙයක් එක්කම RTX 4000 series එකෙන් පස්සේ එන
5000 සීරීස් එක මේ ටයිම් ස්කේල් එකත් එක්ක බැලුවම අන්තිම ලොන්ච් එක 2022 වෙලා තියෙන්නේ 2024 අලුත් එක එන්න අවශ්‍යයි. නමුත් දැන් එන ලීක්ස් අනුව රෝඩ් මැප් එක අනුව Nvidia සමාගම 2024 නෙවෙයි 2025 දී තමයි RTX 5000 සීරීස් එකක් රිලීස් කරන්න කියලා වාර්තා වෙනවා. ඉතින් පොඩ්ඩක් අන්තර්ජාලයේ හොයලා බලන්න මේ ගැන නිවුස් ඔවුන්ගේ අලුත් මේ Nvidia roadmap RTX 5000 කියලා. මේ අනුව ඔයගොල්ලෝ graphic card එකකට යනවා නම් දැනට තියෙන 4000 series එකේ හොඳ graphic card එකකට යන්න. එහෙම නැත්නම් දැනට අරන් තියෙනවා නම් ලොකු update එකකට යන්න අවශ්‍ය නැත්නම් තව අවුරුද්දක් විතර ඔයගොල්ලන්ට ඉන්න පුළුවන් කියන එක මතක් කරනවා. MediaTek සමාගම ඔන්න තායිවානයේ TSMC එකත් එක්ක ඔවුන්ගේ 3 nanometer SoC production එකේ පරීක්ෂණ මට්ටම් මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. ඉතින් ටේප් කරලා තියෙනවා කියලා කියන්නේ මේ වෙනකොට හැම දෙයක්ම ටෙස්ට් කරලා මේක ෆයිනල් කියන තත්වයට ඇවිල්ලා තියෙනවා ඔවුන්ගේ SoC එක නිර්මාණය කිරීමේ පියවරවල් වලදී ස්ටෙප්ස් වලදී. ඉතින් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ Apple සමාගම ඔවුන්ගේ මීළඟ chip එක විශේෂයෙන්ම 3 nanometer වලින් TSMC එකත් එක්ක නිෂ්පාදනය පටන් ගන්න පළවෙනි සමාගම බවට පත් වෙයි කියලා. නමුත් Apple සමාගම තවමත් මේ ස්ටේජ් ඉවර කරලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අනුව MediaTek සමාගම තමයි පළවෙනියටම 3 nanometer TSMC එකත් එක්ක ලොක් කරගත්ත සමාගම වෙන්නේ. ඔවුන්ගේ ප්‍රොඩක්ෂන් එක මං හිතන්නේ ඉදිරියේදී පටන් ගන්න නියමිතව තියෙනවා. ඉතින් MediaTek, Qualcomm, ඒ වගේම Apple වගේම තවත් නොයෙකුත් manufacturers ලා TSMC එකත් එක්ක වැඩ කරනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම අර Huawei කතන්දරේ බලපානවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. TSMC එකට වෙනදා වගේම ඕඩර්ස් එයිද චීනයට මේ දේවල් යයිද ගොඩක් ලොකු වෙනස්කම් සිද්ධ වෙන්න නියමිතයි මේ අවුරුද්ද මේ Huawei සමාගමේ වැඩ කටයුතුත් එක්ක. ඉතින් අනිවාර්යයෙන්ම මේ ගැන අප්ඩේට්ස් අරගෙන එන්න Tech Sunday එක හරහා සූදානම්ෙන් ඉන්නවා. එහෙමනම් මේ සතියේ Tech Sunday එකේ මම හිතන්නේ Huawei fans ලට තමයි ගොඩක් නිවුස් අරගෙන අවිලා තියෙන්නේ. කොහොම වෙතත් Tech Sunday එක එකතු වෙලා ඉන්න ඔයාලගේ feedback එක සෑහෙන වැදගත් වෙනවා. ඉතින් අනිවාර්යෙන් පල්ලෙහා comment section එක විවෘතයි. අදහස් යෝජනා චෝදනාවලට ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මතක් කරනවා PC Guide LK web අඩවිය pcguide.lk එකට එන්න පල්ලෙහා link එක දාලා තියෙනවා. ඉතින් website එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට තාක්ෂණික තොරතුරු කියවන්න පුළුවන් වගේම ඔන්න ඔයාලගේ තියෙන mobile phones, laptop, desktop, monitors, UPS මේ හැම දෙයක්ම විකුණ ගන්න නොමිලේ ads දාන්න පුළුවන්. ඉතින් මෙතනදී buy and sell කියන section එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ads post කරන්න පුළුවන්. ඒ වගේම ඔයා laptop එකක්, monitor එකක්, desktop එකක් ගන්න නම් ඉන්නේ අලුතෙන් මෙතනට ඇවිල්ලා check කරන්න. official warranty තියෙන, shop warranty තියෙන item මෙතන දාලා තියෙනවා. ඉතින් හැම දෙයක්ම ඔයගොල්ලන්ට post කරන්න පුළුවන් මෙතන tech දේවල්. මේ හරහා ඔයාලට ඔන්න අඩු මිලකට විශේෂයෙන්ම competitive මිලකට දේවල් මිලදී ගන්න මේ හරහා හැකියාව ලැබෙනවා සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම අපේ store එක විවෘතයි. ඔයගොල්ලන්ට online purchase කරනවා නම් දේවල් purchase කරන්න අපේ store එකේ items මේ වෙනකොට add වෙමින් යනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔන්න Tech Sunday එක මේ සතිය නිමාවටපත් වෙනවා. මේ වගේ videos දිගටම අරගෙන යනවා. subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.